පෙරුවන් සරණයි සියලුම දෙනාට. අදත් අපි පින්කෙතත් අරගෙන ඔබේ නිවහනට ගොඩ ඇදුණා සමාජීය දහමින් අස්වද්දන්න. අපේ මැදිරියට වැඩම සිටිනවා මහා සංඝරත්නය වෙනදා වගේම පින්කෙත දහමින් අස්වද්දන්නට ගාල්ලගල්ලට ගොඩ විස්කම්පාර ඉසිපතන බෝසෙවණාරාම විහාරාධිපති විචිත්‍ර ධර්මදේශකයන්ව ගුවන්විදුලි රූපවාහිනී ඒ වගේම ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම විශාරද නම කියවට අවසරයි පූජ්‍ය වීරපිටියේ පත්මසීල හිමියන්. ඉතින් මම මුලින්ම උන්වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා මෙතෙන් සිට වැඩසටහන කරගෙන යන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉතින් අදත් අපි පින්කෙත දහමින් අස්වද්දන්නට කාලීන මාතෘකා කීපයක් තෝරාගෙන තිබෙනවා. අපේ හැමදෙරම මේ අද දවසේ මම හිතන්නේ විශේෂයෙන්ම මේ ගැන කතා කරන බොහොමත්ම වටිනවා කාමයේ ආස්වාදයේ සෙවීම හා කාමයේ ආදීනව දකිද්දී අප ඇයි වැඩිපුරම මේ ආයතන හයෙන් ආස්වාදය සොයාගෙන යන්නේ. මම හිතන්නේ අද දවසේ බොහොමත්ම වැදගත් මේ රට තුටේ තියෙන දේවල් එක්ක අපි සමාජයේ දකින දේවල් එක්ක අපේ හැමදෙරේ අවසරයි. ජමල් මහත්මයා අද මාතෘකාවට අරගෙන තියෙන්නේ මේ කාමයේ ආදීනව පිළිබඳව. එමෙ අපේ හැමදෙරේ. ඇත්තටම ජමල් මහත්මයා ගත්තොත් මේ කාමයේ ආදීනව කියන එකට වඩා කාමයේ ආස්වාදයයි අපි අය හොයන්නේ. එමෙ. මොකද ඒ කාමය කියලා කියනකොට ජමල් මහත්මයා අපේ හිතට මුලින්ම එන්නේ සමහර විට වැරදි කාම සේවනයේ යෙදීම කියන කාරණය චිත්ත රූප එක්කම වෙන්න පුළුවන්. හැබැයි මෙතෙන්දි කාමය කියනකොට ඒ දේ විතරක් නෙවෙයි. මේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මොළයට කියන නැත්තම් චක්ක සෝත ගාන ජීව කාය මන කියන මේ ආයතන 6 තුළින්ම අපි ගන්නවා අරමුණු. ඒ ගන්න අරමුණු තුල අපි ආස්වාදය හොයනවා නම්, අපි සැපය හොයනවා නම්, සතුට හොයනවා නම් ආන් ඒ තුල තමයි අපි කාමය හොයන්නේ. එහෙනම් මේ ඇහැ පිනවීමේ මාර්ගය, කන පිනවීමේ මාර්ගය, නාසය දිව ශරීරයේ මොළයේ පිනවීමේ මාර්ගය හොයනකොට තමයි අපි මිනිස් පව් කරගන්නේ. මොකද අකුසල ධර්මයන් පැත්ත වැඩෙන්නේ මේ කාමාස්වාදය හොයන කෙනාට. කාමයේ ආදීනව දකින්න කෙනෙක් ඉන්නවා නම් ඒ කාමයේ ආදීනව දකින්න කෙනාට කවදාවත් මේ ආයතන 6 පිනවන්න ගිහිල්ලා අකරතැබ්බයන් වලට නැත්තම් මරණයට නැත්තම් හිරේ විලංගුවේ වැටෙන්න නැත්තම් මහා දුකටපත් වෙන්න හේතු වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ දුක කියන කාරණය, දුක්ඛය කියන කාරණය සිද්ධ වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ ආස්වාදය හොයන්න යන එක. අපි යම් පැත්තකින් දකින්න තියෙනවා මේ කාම ආස්වාදය කියන එක අපි හොයන්න යන අවස්ථාව ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණාව තියෙනවා. මේ ආදීනව දකින්නේ නැහැ. යම් පුද්ගලයෙක් දකින්නේ නැති ආදීනව. උදාහරණයක් විදිහට කිව්වොත් අපස්සාදා කාම උත්තා මයා බහු දුක්ඛා බහුපායාස ආදීනවෝ එත් බිහියෝ කියලා. මේ මෙතන කාරණා 10ක් ගැන සඳහන් වෙනවා. ඒ කාරණා විදිහට ගත්තොත් අට්ටිකංකලෝපමා කාමා මාංශපේසුමා කාමා තීනොක්කෝපමා කාමා අංගරාකා සෝපමා කාමා සොපිනෝපමා කාමා යාචි තචෝපමා කාමා රොක්ක පලෝපමා කාමා අසේසෝනෝපමා කාමා සප සිරෝපමා කාමා සත්‍ය සුලෝපමා කාමා බහෝපායාසෝ ආදීනවෝ එත්ත බිහියෝ කියලා. මේ විදිහට කාරණා 10ක් පෙන්නලා දෙන්නේ මේ මිනිසුන් අපේ මේ ලෞකික ලෝකයේ ඉන්න මිනිසුන් මේ ආදීනව දකිනවා නම් කවදාවත්ම ආස්වාදය හොයන්න යන්නේ නැහැ කියලා. මේක ගිහි පැවිදි දෙපාර්ශ්වයටම අදාළයි. මොකද පැවිදි වෙන්නේ යම් පුද්ගලයෙක් සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලා. ඒ කියන්නේ මේ සියලු දුකෙන් නිදහස් වෙනවා කියන කාරණය මුදුන්පත් කරගෙන තමයි මම මේ පැවිදිභාවය ඉල්ලන්නේ. එතකොට පැවිදි කරන්න කියලා කියන්නේ. එතකොට ඒ පුද්ගලයා ඒ දුක් බව දැනගෙන ආපහු පැවිදි වුණාට පස්සේ ඒ දුක් ගැන හිතන්නේ නැත්නම් ආපහු තමන් හොයන්නේ අර ඇහැට ආස්වාදය, කනට ආස්වාදය. ඒක පැවිදි මේ කය පැවිදි වුණා කියලා නැහැ. ඒ කය පැවිදි වෙලා කියලා
හිත පැවිදි වෙන්නේ නැහැ. අපි මේ ආදීනව දකින්නේ නැත්තම්, අපි නිතර මේ ආදීනව මෙනෙහි කරන්නේ නැත්තම්. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු කාරණා තමයි අපි පුළුවන් සෑම වෙලාවකදීම නිතර මෙනෙහි කරන්න ඕනේ මේ ආදීනව පිළිබඳව. ආයතන 6 තුලින් ගැන ආදීනව. පළවෙනි එක මම සඳහන් කරා චමන් මහත්මයා අට්ටිකංකලෝපමා කාමා කියලා. ඒ කියන්නේ මේ ලේ මස් නැති ඇටයක් හපනවා වගේ. ඒ කියන්නේ බල්ලෙක්ට මොකද කරන්නේ? ඇටයක් දීපු ගමන් මොකක් හරි මස් නැති ලේ නැති ඇටයක් දානව බල්ලට. හපන්න පටන් ගන්න නේද? ඒ බල්ලා මොකද කරන්නේ? ඒක හපනවා. හපනවා මහා බඩගින්නේ ඉන්න මේ බල්ලා. ඒක හපනවා කවදාවත් මේ බල්ලගේ බඩ පිරෙන්නේ නැහැ නේද හම්තුනේ? පිරෙන්නේ නැහැ. මොකද ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. කවදාවත් මේ බල්ලගේ කුස පිරෙන්නේ නැහැ. බල්ලගේ කුස පිරෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ කුස පිරෙන්නේ නැති වුණාට හපන එක නතර කරන්නෙත් නැහැ. සමහර වෙලට තමන්ගේම කට පතුරු ගහිලා යනවා. තමන්ගේම ලේ රහ ඊට පස්සේ දැනෙන්න ගන්නවා අර කට්ටට නැත්තම් ඇටේට තුවාල වෙලා කට. මේ වගේ මිනිස්සයන් අර මස් කියලා හිතාගෙන ඇට හපන සුනකයා වගේ මේ කාමාස්වාදය හොයන්න යනවා. ඒ කියන්නේ ඇහැ පිනවන්න අවස්ථා හොයනවා. හැබැයි අර බල්ලා කටුව හපනවා වගේ. අපිට ලැබෙන්නේ නැහැ. අපි හොයනවා මේ තුළ తాවකාලික වූ දේ වෙනුවෙන් අපි සැපයයි කියලා හිතා ගන්නවා. ඒකල අවසානයේ මහා දුක් ගොඩකට පැටලෙනවා. හිතන්නේ නැහැ. කනෙමුත් ඔය ආස්වාදය ගන්න බලන්න. ඒ නාසයෙන් ශරීරයෙන් මේ හැමතැනින්ම දැන් උදාහරණයක් විදිහට කාමයේ වර්ධවා හැසිරෙන්නේ යම් පුද්ගලයෙක්. මේ ශරීරයට දෙන්න පුළුවන් කාම ආස්වාදයක් ලබා දෙන්න. සමහර විට තව කෙනෙක් දූෂණය කරනවා නම් ඒ දූෂණය කරලා බලාපොරොත්තු වෙන්නේ ඒ පුද්ගලයා ඒ තුලින් තෘප්තියක් ලබා ගන්න. හැබැයි ඒ තෘප්තිය ඒ පුද්ගලයාම දන්නවා කෙටි කාලීනයි කියලා. හැබැයි ඒ තෘප්තිය විඳලා ඉවර වුණාට පස්සේ ඒ පුද්ගලයා හිතන්නේ නැහැනේ ආදීනව. මේ දූෂණය කරාට පස්සේ මට මොනවා වෙයිද? මට හිරේ විලංගුවේ වැටෙන්න වෙයිද? මොකද අර කාම ලෝකේ අර ආස්වාදය හොයන්න යනකොට අන්ධ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන මේ පුද්ගලයා අන්ධ වෙලා යනවා. ඇත්ත තේරෙන්නේ නැහැ මේ පුද්ගලයාට මේ පුද්ගලයා මේ හොයන්න යන මාර්ගය තුල. ඒ තුල භයානකම පැතිකඩක් තමයි මේ ආස්වාදය හොයන්න යන කෙනා. ඒක ගිහියටද පැවිද්දටද සෑම කෙනෙකුටම පොදුයි. ආදීනව දකින්නේ නැති තාක්කල් අර ඇටහපන සුනකයා වගේ මුලා වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ උපමා පෙන්වලා දීලා තියෙනවා. තව ඊළඟ කාරණේ තියෙනවා මාංශ පේසුමවා කාමා. උදාහරණයක් විදිහට කිව්වොත් මේ මස් කැටියක් වගේ කියලා. ඒ කියන්නේ කුරුල්ලෙක් එක මස් කැටියක් අරගෙන යනකොට මොකද කරන්නේ? අනිත් කුරුල්ලෝ ටික වටේ ඇවිල්ලා අර මස් කැටිය ගන්න අර කුරුල්ලට කොටනවා. අර කුරුල්ලා පුදුමාකාර විදියට වේදනාවටපත් වෙනවා. කුරුල්ලා සමහර විට මරණයටපත් වෙනවා කොටන හින්දා. ඊට පස්සේ ආපහු ওই මස් කැටිය ගත්ත කුරුල්ලට ආපහු අනිත් මිනිස්සු ටික ඔක්කොම එකතු වෙලා කොටන්න ගන්නවා. ඒ කොටල කොහොම හරි අර මස් කැටිය තියෙන තාක්කල් ඒ සතා විඳින දුකනේ. මේකත් ඒ වගේ. අපි ආයතන 6 තුලින් අල්ලගන්නටම Tamanට ලැබෙන්නේ දුකමයි. මේ සියුම් විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීපු කාරණා මේ පෙන්නලා දෙන්නේ. ඊළඟ කාරණේ පෙන්නලා දෙනවා තේනුක්කූපමා කාමා. ඒ පෙන්නලා දෙන්නේ ඇවිලමින් පවතින තනසුලක් වගේ. ඒ කියන්නේ මොනහරි ඇවිලෙන යමක් තන පිටක් අතේ අල්ලගෙන තියාගෙන හිටියොත් ඔය එක ඇවිලිලා අත පිච්චෙනවනේ. තමන්ට ඒ වේදනාව දෙනව නේද සොයනවා? ඒ පිච්චෙනකොට ඒ පිච්චෙනීම තුල Tamanට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ. හැබැයි දැන් අර තනහොල කියලා මොකද කරන්නේ? අල්ලගෙන ඉන්නවා. මේක අතාරින්න කැමතිත් නෑ. අතාරින්න කැමති නැතුව මේක අල්ලගෙන ඉන්නවා වගේ තමයි යම් පුද්ගලයෙක් මේ ආයතන 6 තුල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන බාහිර ආයතන 6 ලං වෙනකොට Taman ඒ තුල ආස්වාදය හොයන්න යනවා නම් Taman ඒ තුල දුක් විඳින්න දරා ගන්නට හේතු වෙනවා. දුක විඳින්න වෙනවා. ඒක නවතින්නේ නැහැ කියලා පෙන්නලා. ඊළඟ කාරණේ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා අංගාරකාසෝපමා කාමා කියලා. ඒ කියන්නේ දුමක් දාන්නේ නැති.
ගිනි ගන්නේ නැති යම් ගිනි ඇවිලෙනවා පේන්නේ නැති යම් ගිනි අඟුරු වලක් තියෙනවා. මේ ගිනි අඟුරු වලේ තියෙන තනිකර රත් වෙච්ච ගින්දර. හැබැයි දුම් දානවා පේන්නේ නැහැ. හැබැයි ගිනි ඇවිලෙනවා පේන්නේ නැහැ. හැබැයි යමෙක් හිතන්නේ මේක තමයි සුන්දර තැනක් කියලා. නේ? අර ගිනි වලක් ඇතුලේ මහා ගිනි ගොඩක් උතුරේ තියෙනවා කියලා දකින්නේ නැහැ. දැන් ওই මිනිස්සෙක් ගිහිල්ලා ඔකට පැන්නොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් පිච්චෙනවා. පිච්චිලා ඒ මිනිස්සයත් අළු වෙලා යනවා. විනාශයටපත් වෙන නේද සන්න? එහෙනම් ඒ පුද්ගලයා දුකටපත් වෙනවා. ඇයි? දුමක්වත් දැම්මේ නැහනේ අඩුමතරමේ මේකේ ගින්දරක් තියෙනවා කියලා. නේ? ගිනි දැල්ලක්වත් නැහනේ මේකේ මේ අනිවාර්යෙන් පිච්චෙනවා කියලා දැනගන්න. එතෙන්දී මොකද උනේ? ආන් ඒ වගේ මේ කාම ලෝකයේ ආස්වාදය හොයන්න යනකොටත් මේ කාම ලෝකයේ අපිට පේන්න තියෙන දේ සැපයි කියලා හිතුණට ඒකේ අර දුම් දාන්නේ ගිනි දැල් දාන්නේ නැහැ වගේ. එතෙන්දී අපිට එළියට දුක පේන්නේ නැහැ. දුක පේන්නේ නැති නිසාම අපිට සිද්ධ මේ පේන්නේ නැති නිසා අපි උත්සාහ කරනවා එතෙන්ට ගිහිල්ලා ඒක අල්ලගන්න. සැපයයි කියලා ඒ තුළ තෘප්තිය විඳින්න. හැබැයි ඔක්කොම උනාට පස්සේ තමයි තේරෙන්නේ එතනින් එහාට ඒකේ ආදීනවේ Taman දුකට අහු වෙලා ඉවරයි. ආයෙ ගැලවෙන්න බෑ. ඊළඟට පෙන්නලා දෙනවා සුපිනූපමා කාම. මේ කාම ලෝකේ කාමයේ හොයනවා කියලා කියන්නේ ආස්වාදය හොයනවා කියන්නේ රෑ දකින්න සිහිනයක් වගේ කියලා කියනවා. අපි ලෝකේ මවනවා චිත්ත රූප මවාගෙන ඊට පස්සේ මාලිගා තනා ගන්නවා හිතින්. හැබැයි ඒ ලෝකේ මවාගත්ත ලෝකය අපිට මේ සැබෑවින්ම තියාගන්න බෑ. පවතින්නේ නැහැ. හැබැයි අපි රෑ හිණයක් දැක්කා වගේ මේ කාමයේ අපි ආස්වාදය හොයන්න ගිහිල්ලා මහ දුකටපත් වෙනවා කියලා උපමා පෙන්නලා දෙනවා. ඊළඟ කාරණේ පෙන්නලා දෙනවා යාචිත කූපමා කාම. ඒ කියන්නේ తాවකාලිකව ඉල්ලා ගත් දෙයක් වගේ කියලා. මේ කාමය කියලා කියන්නේ. මේ తాවකාලිකයි කියලා කියන්නේ මේ මොහොතේදී සැපයක් හිතට දැනුණා නම් තමන්ගේ ඇස පිනවන්න. හැබැයි ඒක නිකන් ණයට ගත් එකක් වගේ. ආපහු ටික වෙලාවක් යනකොට ඒ ආස්වාදය අපිට එතන දකින්න නැහැ. නේ? උදාහරණයක් විදිහට චමිල් මහත්මයා හිතන්න මෙතන මේ කෝප්පයක් තියෙනවා. හැබැයි මේ කෝප්පය මම දකින විදිය වෙනවා. මහත්ය දකින විදිය වෙනවා. එතකොට මේ කාර්ය මණ්ඩලයේ අය දකින විදිය වෙනස්. එතකොට ඒ දකින විදිය වෙනස් වෙන්නේ ඒ පුද්ගලයා හිතන අනුරූපවනේ. හැබැයි යම් පුද්ගලයෙක් මේකට ආසා කරන්නත් පුළුවන්. තව කෙනෙක්ට මේකට අකමැති වෙන්නත් පුළුවන්. තව කෙනෙක් මේක උපේක්ෂාවෙන් දකින්නත් පුළුවන්. එතකොට අපි දකින තැනදී උදාහරණයක් විදිහට මේක ආසාවෙන් දැක්ක කියන්නේ ආයේ මේ කෝප්පේ මෙතනින් ගියාට පස්සේ Tamante කොච්චර ආස්වාදේ හෙව්වත් ඒ කෝප්පේ Tamanගේ කරගන්නවත් ඒ ආස්වාදේ විඳ ගන්න පුළුවන් වේද? බෑ. මේක නිකන් අර ණයට ගත්ත දෙයක් වගේ කියලා බුදුහාමුදුරු පෙන්නලා දුන්නේ ඒකයි. ඊළඟට පෙන්නලා දෙනවා රුක්කලූපමා කාමා ඵල දරන ගසක් බඳුය කියලා. සාමාන්‍ය උදාහරණයක් විදිහට නම් කියන්නේ ඵල දරන ගහක් වෙන්න කියලානේ සාමාන්‍යයෙන් මේ සම්මුති ලෝකේ. හැබැයි මහත්ය හිතන්නකෝ ඵල දරන ගසකට කොච්චර කෙනිහලිකම් වෙනවද? නේ? ගෙඩි ටික කඩනවා නේ? ඔය ඵල දරන ගසකට මිනිස්සෙක් නැගලා ඔය ඵලයක් කමින් හිටියොත් එහෙම ඔතෙන්ට එනවා ගහට නගින්න බැරි මිනිස්සෙක්. ඔය ගහට නගින්න බැරි මිනිස්සයා මොකද කරන්නේ? ඔය ගහ කපලා හරි ඔය පළ නෙලා ගන්න උත්සාහ කරනවා. හැබැයි අර මිනිස්සයා අර ගහෙන් බැස්සේ නැත්නම් අර පළ නෙලාගෙන ඉද්දි ගහෙන් බැස්සේ නැත්නම් ඒ මිනිස්සයාත් අර ගහත් එක්ක වැටිලා එක්කෝ අතපය කැඩෙනවා එක්කෝ මරණයටපත් වෙනවා. එහෙනම් මේ දුකටපත් වෙනවා හා සමානයි මේ සම්මුති ලෝකයේදී මේ ආයතන හය කම්සප හොයන කෙනා කියලා. ඒ වගේම ඊළඟ කාරණය පෙන්නලා දෙනවා අසීසුනූපමා කාමා. ඒ කියන්නේ කඩුවකටයි මස් කැටයකටයි අහුවෙච්ච මස් කෑල්ලක් වගේ කියලා. හිතන්න මේක මස් කොටේ කියලා. මස් කෑල්ලක් තියලා කඩුවෙන් ගහනකොට ඔක වෙන් වෙලා යනවා. ඒ වගේමයි මේකේ මේ ආස්වාදය. මේ මොහොතේ තිබ්බා මේ මොහොතේ නැති වෙලා යනවා. මේ මගේ අම්මා හිටියා මේ මොහොතේ තව ටිකකින් නැති වෙනවා. මහා සල්ලි ගඟක් තමල් ළඟ තිබ්බා තව ටිකකින් නැති වෙලා යනවා. නේ? ඊට පස්සේ
තමන්ගේ වාහනේ තිබ්බ ටික වෙලාවකින් කුඩු වෙලා කුළු දූවිලි බවට පත් වෙලා යනවා මහා ධනස්කන්ධයක් එතනම ඉවරයි. නේ? තමන් ඉන්නවා සමහර විට තමන්ගේ සේරම මැරිලා යනවා. තමන්ගේ සේරම ඉන්නවා සමහර විට තමන් අබ්බඝාතයක් වෙනවා. නේ? තමන්ගේ මරණය තමන්ට හිතා ගන්න බැරුව හුස්ම ටිකම හිර වෙලා මැරෙනවා. නේ? තමන්ට කන බත් ටික කටට ගන්නකොට ඒක උගුරේ හිර වෙලා මරණයටපත් වෙනවා. මේ ලෞකික ලෝකයේ තුල සැපයයි කියලා අපි අල්ලගත්ත සෑම මොහොතක් තුළම අපිට ලැබෙන්නේ ඒ කාන්තෙන් මේ දුකමයි. බුදුරජාණන් වහන්සේ උපමා පෙන්නලා දෙනවා මේ ලෝකේ මහණෙනි මේ ලෝකේ වැලි කැටයක තරයන් හරි සැපයක් මේ ලෝකේ තියෙනවා නම් මම දුකයි කියලා මේ ලෝකේ කියන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේක බලන්න ඒ උපමාව වැලි කැටයකට උපමා කරේ. එතකොට වැලි කැටයක තරම්වත් දෙයක් තියෙනවා නේ. අපි එහෙනම් මේ සම්මුති ලෝකයේ කියාගෙන මේ ආස්වාදය හොයාගෙන මොනවද මේ කරන්නේ අපි? නේ? අපි මේ ලෝකයේ තුල ආස්වාදය හොය මගේ අම්මා තාත්තා දරුවෝ කියලා ඥාති ලං කරගෙන මේ මොනවද අපේ ජීවිත තුල අපි කරන්නේ? මේක දකින්න කියලා කියනවා. ඊළඟට ඊළඟ කාරණේ පෙන්නලා දෙනවා සප්පසිරූපමා කාමා. සර්පයේ හිසට උපමා කරනවා. සර්පයේ හිසක් ගත්තොත් එහෙම ඒකනේ හුන්තම විෂ ටික තියෙන්නේ. මේ ණයෙක් ගත්තොත් ණයාගේ පෙනේ විස අය ණයි පැටියද මේක මහා එකාද කියලා නෑ. ණයි විස නම් ණයි විසමයි. ඒ වගේ මේක මහා විසකින් යුක්තයි කියලා පෙන්නලා දෙනවා. මොකක්ද මේ කාමයේ ආස්වාදය හොයන එක. එහෙනම් ගිහි පැවිදි දෙපාර්ශවයට මේක අදාළ කාරණයක්. මේ පෙන්නලා දුන්නේ මේ කාරණය පෙන්නලා දෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අලගත්තුපම සූත්‍ර දේශනාව ඇසුරු කොටගෙන තමයි මේ කාරණා ටික පෙන්නලා දෙන්නේ. එතකොට ඊළඟ කාරණේ පෙන්නලා දෙනවා සත්‍තිසුලූපමා කාමා. ඒ කියන්නේ පිහිය කිනිස්සක ඉදිරියේ තියෙන තුඩ වගේ කියලා. කොයි වෙලේ කැපිලා බඩක් පලාගෙන යන්න පුළුවන් වෙද්දී. මේ කිනිස්සක ගත්තත් පිහියක ගත්තත් අත්කිස්සේ තියෙන තුඩ වගේ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ තරම් තියුණුයි මේක කොයි වෙලේ හරි ගෑවුනොත් කොහෙන් ඇසිල් වෙනවා. ඒ තරම් භයානකයි ඒ තරම් දුකකටපත් වෙනවා කියලා. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ කාමයේ ආදීනව දකින්න නැති කෙනා ඒ කාන්තෙන් කාමයට අහු වෙනවා. මැරෙන්නෙත් අර කාමයට ආසාවෙන්. ඊට පස්සේ ඒ ආසාව තුළ මුල් කරගෙන මහා දුකක් කරා ගමන් කරනවා. ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ හැම විටකමදීම ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින්ම කාමයේ ආස්වාදය හොයනවට වඩා කාමයේ ආදීනවේ දකින්න ඕනේ. ඒ කාමයේ ආදීනවේ දකින්නමයි ඔබට නුවණ පහළ වෙන්නේ, ධර්මයේ තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ. මේ ලෝකේ බොරු දේවල් වලින් අපි රැවටිලා අපි ලෝකේ ජීවත් වෙන්න ඕනි. මේ ලෝකේ පැවැත්මක් ඕනි. මේ ලෝකේ සැපේ කියලා දෙයක් තියෙනවා. ඒකෙන් අපිට ඒ දේවල් ටික ඕනි කියලා මේ පුද්ගලයන් ලෞකික ලෝකයේ තුල හිතන්ට යන්නේ. ඒක මුලාවේ ලකුණක් විසක් ඒක සත්‍ය දැකීමේ ලකුණක් නෙවෙයි. මොකද අපි පිළිගත යුතුම කාරණේ තමයි මේ සියල්ලම නැති වෙනවා. තමන් මැරෙනවා නම් තමන් මරණයටපත් වෙනවා කියන්නේ අනිත් දේවලුත් නැති වෙනවා නම් ඇයි අපි ඒ දේ පිළිගන්න කැමති නැත්තේ? ඇයි මේ කාමය හොයා මේ ඇස පිනවන්ට මේ ලෝකේ සම්මුති ලෝකේ මහා ගෙවල් දොරල් හොදාගෙන ඊර්ෂ්‍යා කර කුහකම් කර වෛරකම් කර මහා මුදල් පොඩි ගහගෙන මේ අඩුම් තරමේ දානයක්වත් දෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ සැපයයි කියලා හොයාගෙන මහා කාලකන්ණි ජීවිතයක් බවට පත් කරගන්න. එහෙනම් මේ තුලින් මිදෙන්න හැම විටම කාමයේ ආදීනව මෙනෙහි කරන්ඩ එවිට පැවිද්දා විසින් මේක මෙනෙහි කරොත් ඒ පැවිදිභාවයේ රැඳිලා පැවිද්දා විසින් කළ යුතු බව වැඩක් බවට පත් වේ. ගිහියා විසින් මේ බව මෙනෙහි කරනවා නම් ඒ පෘථග්ජන භූමියෙන් සම්මුති ලෝකයෙන් නිදහස් වෙලා මේ ලෝකෝත්තරම ධර්මයේ දකින්න කෙනෙක් බවට පත් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ආවතුරු අද මාතෘකාව පිළිබඳව බොහොමත්ම සාරවත්ව ධර්මය අනුව දේශනා කරා. තවත් බොහෝ කරුණු කාරණා අපි ඉක්මනින්ම යනවා. වේලාව ඉක්මනින්ම ගත වෙන නිසා. එදා ඈත අතීතයේ මිනිසුන් අදිෂ්ඨාන ගුණයෙන් පතිවතා ගුණය බලය පෙන්වුවා.
ඒ ගුණය අද මිනිසුන් ළඟ තියෙනවද හාමුදුරනේ? කෙනෙකුට අද සීලයත් අධිෂ්ඨානයත් කළ හැකිද? මේ තියෙන තත්ත්වයත් එක්ක අද පවතින මේ සමාජ දේවලතා මේ ආගම දහමේ පිරිහීමත් කියන්නේ මේ රකින්න අයගේ පිරිහීමක් තිබෙනවා. ආගම කවදත් ඒ වගේම තියෙනවා, දහම ඒ වගේම තියෙනවා. මේ රකින්න අයගේ ගැටලුවක් තියෙනවා හාමුදුරනේ. පුළුවන් ද මේ අධිෂ්ඨාන ගුණයන් මේව පෙන්වන්න අදටත්? ඇත්තටම අද නම් ඒක ටිකක් කියන්න අමාරු කර්තව්‍යයක්. මොකද චමිල් මහත්මයා එදා අතීතයේ හිටපු මුතුන් මිත්තන් දෙවි හිමියන් සීලය ආරක්ෂා කරේ. ආගම දහමට බොහොමත්ම කැපුණා නේද අපේ සයන? අනිවාර්යෙන්ම. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේදී දෙවි හිමියන් සීල ආරක්ෂා කරා. මට මතකයි අපේ ආච්චිලා සීයලා කියන කාරණයක් තමයි විශේෂයෙන් සීයා නම් පුංචි කාලේ නැති වෙලා හිටියේ. ආච්චි එහෙමත් කියන කතාවක් තමයි අල්පෙනිත්තක දෙයක්වත් හොරකම් කරන්න එපා. අනුන්ගේ කියලා දේවල් ගන්න එපා. පුළුවන් තරම් සීලය ආරක්ෂා කරගන්න කියලා. එතකොට ඒ අතීතයේ මුතුන් මිත්ත හිටියා පන්සලට ගිහිල්ලා පන්සලෙන් එළියට එනකොට සෙරප්පු දෙක දාගෙන ඉන්නේ නැහැ. පන්සලෙන් එළියට ආපු ගමන් කකුල් දෙක හොඳට පිහිදලා ඉවරලා යටිපතුල් පිහිදලා ඉවර වෙලා තමයි සෙරප්පු දෙක දාගෙන යන්නේ. සුදු ඇඳගත්තේ නැත්තම් පන්සලට යන්නේ නැහැ. මුළු ඇඟම වැහෙන්න ඇඳුමක් දාගත්තේ නැත්තම් විහාරස්ථානයකට ගොඩ වෙන්නේ නැහැ. ඒ වගේ පුදුම හැදියාවක් තිබුණා. ඒතන සද්දාවක් මේ ගෞරවයක් තිබුණා නේද හාමුදුරනේ? එතකොට අද මේ සියල්ලම නැති වෙලා ගිහිල්ලා. ඒතන අපිට හිතන්න පුළුවන්ද සීලයක් මේ අය ආරක්ෂා කරයි කියලා. නේ? එතකොට දැන් ඇත්තටම අද කාලේ පන්සලට කෙනෙක් යනකොට නිකන් අර බියුටි සැලුන් එකකට යනවා වගේ ඉන්නේ. නේ? මේකප් කරලා මහා විකාරයක් නටලා. එතකොට මේ තන දිහා බලනකොට අපිට දකින්න තියෙන මේ ධර්මයේ මිනිස්සෙක්ලා තියෙදි කියලා අපිට කියන්න බෑ. නේ? ප්‍රාණඝාතයක් කරන්න අපි බලාගෙන ඉන්නකොට මధుර තලනවා මිනිස්සු දහස් ගණන්. හොරකම් කරනවා කියන කාරණය මේ හොරකමක් විදියට නෙවෙයි ගන්නෙ. අනුන්ගේ දෙයක් Tamanට අයිති නැති දෙයක් Taman ගත්තත් ඒක හොරකමක්. ඒ අදාළ පුද්ගලයාගෙන් ඒකට අවසර ගන්නෙ නැතුව. යම් පුද්ගලයෙක් කාමයේ වරදවා හැසිරෙනවා කියලා කියනකොට ඒ පුද්ගලයා කායිකව කාමයේ වරදවා හැසිරෙනවා විතරක් නෙවෙයි සිතෙමුත් පරිස්සම් වෙන්න ඕන. මොකද සිත බලවත් වූ තැන තමයි අපි වචනේමුත් කයමුත් අකුසල කරන්න පෙළඹෙන්නේ. එතකොට මේ කයමුත් වචනේමුත් අකුසල කරන්න පෙළඹෙන තැන අපි නවත්තන්න ඕන. එහෙනම් අපේ සිත පිරිසිදු කරගෙන තියෙන්න ඕන. ඒකයි මම කියුවේ ජමිල් මහත්මයා අද කාලේ පුළුවන් නම් කියන්න මට මේ සිල්පදේ මම හැමදාම ආරක්ෂා කරනවා. මම රහසින්වත් සිතින්වත් මම මේ සිල්පදේ බිඳින්නේ නැහැ. ප්‍රාණඝාතය කරන සිල්පදේ, හොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ, කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ, බොරු කීමෙන් වැළකීමේ ශික්ෂාපදේ, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ. එදා අතීතයේ මේ මිනිසුන් අදිෂ්ඨාන කරලා තමන්ගේ ඒ ගුණය බලය පෙන්වලා තියෙනවා. මම හිතන්නේ අවසරයි හම්දුනේ මේ ඒ පෞල් සංස්ථාව සහ සමාජය සාරවත් වෙන්නත් ওই සියල්ල බලපාන්නේ. අනිවාර්යයෙන්. මොකද මේ පිරිහීමත් එක්ක නේද අපේ හම්දුනේ? ඔව් අනිවාර්යයෙන්. මොකද දැන් තමන්ගේ පවුලත් එක්ක ඒ ධාර්මික ගමනක් යනවා නම් කවදාවත් ඒ පුද්ගලයා අනිත් අයත් එක්ක මේ සම්බන්ධකම් පවත්වාගෙන දැන් අද කාලේ බලන්නකෝ ලංකාව තුල විතරක් දකින්න තියෙන දේ මහා වයසක අය පුංචි දරු මල් කැකුළු දූෂණය කරනවා මරලා දානවා. අම්මා තාත්තා පේන්නේ නැති අම්මා තාත්තගේ වයසේ අය තමන්ගේ දරුවෝගේ වයසේ අය දූෂණය කරලා මරලා දානවා. මෙහෙම රටක් බවට පත් වෙලා තියෙනවා. එතකොට එහෙමපත් වෙන්න හේතු වෙලා තියෙන්නෙම මේ ධර්මයක් නැතිකම. එතකොට ධර්මයක් තිබ්බනම් ඒ පුද්ගලයන් එහෙම කරන්නේ නැහැ. අද කීයෙන් කී දෙනාට චමිල් මහත්මයා විවාහ වෙච්ච කාන්තාවන්ට ඒ වගේම විවාහ වෙච්ච පිරිමි තව කීයක් එක්ක අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන නැද්ද? කී දෙනෙක් එක්ක කී දෙනෙක්ට බොරු හොරකම් මරකම් ජඩකම් මේ දේවල් කරලා වංචාවෙන් දූෂණයෙන් ගොඩ යන්න උත්සාහ කරන අයද? එතකොට ඒ පුද්ගලයන් තුළ කෝ අදිෂ්ඨාන ගුණය? එදා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානය පාරමිතාවක් විදියට පිරුවා. අවසානයේ මම මේ කුසල ධර්මය මම මෙච්චර කාලයක් රැකනනම් මම මේ ඇටලේ මස් නහර දියවි ගියත් මේ බෝධි රුක්ක මූලයෙන් මම නොනැගිටිමි කියලා එදා අදිෂ්ඨාන කරලා එදා බෝසතාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වුණේ. එදා සඳ කිඳුරා මියදිලා වගේ ඉන්නකොට සඳ කිඳුරිය විලාප දුන්නා මගේ මේ පතිවත්තා ගුණ බලයෙන් මේ සඳ කිඳුරා හොඳ වෙන්න කියලා.
ඒ වගේ තත්ත්වයක් තිබුණා ඉල්ලන්න පුළුවන් තත්ත්වයක තිබුණා. එච්චර ආදරයක් අද මිනිස්සු ළඟ තියෙද්දි අපිට කොතනද වැරදුනේ හාමුදුරුවෝ? එතකොට බලන්න මේ ලෞකික ලෝකයේ තුල ප්‍රධානම හේතුව තමයි අපි මේ ලෞකික ලෝකයේ තුල දියුණු වෙනවා කියලා කියන්නේ ඒකාන්තයෙන් ධර්මයේ පිරිහීම, ලෝකෝත්තර මාර්ගයේ පිරිහීම. මේක තමයි විනාශය කරා ගමන් කරනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ එදා පෙන්නලා දුන්නා මේ අපි අද දකින ඇත්ත එදා බෝසතාණන් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දීලා තියෙනවා. එහෙනම් ඇයි අපිට දැන් අද මේක තේරුම් ගන්න බැරි නේ? එදා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නා මේ ලෝකයේ අනිත්‍ය බව, මේ බුදුදහම නැති වෙලා යන්නේ මේ බෞද්ධයන් නිසාමයි කියන කාරණේ. මේ ශාසනයේ ඉන්න අය නිසාමයි කියන කාරණේ. එච්චරේ පෙන්නලා දීලත් අද අපිට දකින්නට ලැබෙන්නේ විනාශයමනේ. ඉතින් අපේ ආමතුරු බොහොමත්ම කරුණු කාරණා කියා දෙනවා. පින්කෙන සාරවත් ධර්මින් අසන හැමදාමත් වගේම. ඉතින් මේ සියලු කරුණු කාරණා කියා දෙන වෙලාවේදී අපිට කාලය හරස් වෙනවා. පැයක් වුණත් අඩහොරාවක් ගෙවිලා යනවා දන්නේවත් නැහැ. ඉතින් හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලිබඩු මාලිගය උඩුමහල නවදුව ගාල්ල. දුරකථන අංකයේ විවෘතයි නිරන්තරයෙන් මොකට කරුණු කාරණා දැනගන්නට අපිත් සමග සම්බන්ධ වෙන්න 077යි 321යි 39යි 60යි. මේ සියල්ලම වඩාරන්න පුළුවන් හෘදේ ටීවී POTV අංක 123 සමගින් අපි යනවා මද විරාමයකට. හරිම තැනින් ජීවිතේ පටන් ගන්න. විචාර, අදහස්, යෝජනා, චෝදනා. මනෝජමින් පෙරට. හොඳම රටක්. සිහින දකින්න අවදි. ජීවිත සිහින. නිරෝගීව ඉන්න වේදතුරු අස්පුව POTV 123 හරිදේ ටීවී සම්මා සතියෙන් හරිදේ හරියටම හරිදේ ටීවී විරාමයෙන් පස්සේ අපි නැවතත් පින්කෙතත් සමගින් සම්බන්ධ වෙනවා. ඔබවත් සමාජයත් ධර්මින් අස්වද්දනිත අද මාතෘකාවසේ තවත් කරුණු කාරණාවක් අපි ඉක්මනින්ම සොයන වාසයෙන් අසා දැනගන්නවා ධර්මයට අනුව පුදග්ජනයා සහ ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය වෙනස් වන්නේ කුමන අයුරින්ද? අපි හඳුරු දහමට අනුව පහදා දෙයි ඔබටත් මටත් සියලුම දෙනාට. ඔව් චමිල් මහත්මයා පුදග්ජනයා කියලා ගන්නකොට මේකත් බොහෝ සෙයින් පෙන්නලා දෙන්න කාරණා ඉතා දීර්ඝ වශයෙන් වුණත් පුළුවන්. මේ පෘථග්ජනයා කියලා පෙන්නලා දෙනකොට මේ පෘථග්ජනය අපිට ගන්න පුළුවන් කල්යාණ මිත්‍ර පෘථග්ජනයෙත් ඉන්නවා. ඒ වගේම පාප මිත්‍ර පෘථග්ජන භූමීනත් ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ පෘථග්ජනිකෝ කියලා උදාහරණයක් විදිහට පෙන්නලා දුන්නොත් කතමෝච පුද්ගලෝ පෘථග්ජනෝ යස්ස පුද්ගලස්ස තේන සංයෝජනානි අපහීනානි නච තේසං ධම්මානං පහනාය පටිපන්නෝ අයං උච්චති පුද්ගලෝ පෘථග්ජනෝ. මේක සඳහන් වෙන්නේ අභිධර්ම පිටකයේ පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයේ. මෙහි පෙන්නලා දෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකරගත්ත 20 ආකාරයක් වූ සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකළ ගත්තා වූ පුද්ගලයෙක් ඇද්ද ආන් ඒ පුද්ගලයා තමයි පෘථග්ජනයා කියලා කියන්නේ. නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන ප්‍රහාණය නොකළ පුද්ගලයා තමයි පෘථග්ජනයා කියලා කියන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කරපු පුද්ගලයාට තමයි කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක් කියලා. එතකොට නිකම්ම ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ඒ තැනට එන්න ඕනේ. එහෙමනම් ඒ තැනට එන පුද්ගලයා ආර්ය ශ්‍රාවකයා කියලා අපි දැනගන්න නම් අපි මේ ලෝකේ ඉන්න පැවිදි වෙලා හිටියත් ඔය තැනට ඇවිල්ලා නැත්තම් ඒ පුද්ගලයා පෘථග්ජන භූමියේ ඉන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ එක තැනකින් පෙන්නලා දෙනවා සබ්බේ පෘථුජ්ජනා උම්මත්තකා කියලා.
ඒ කියන්නේ සියලු පෘථග්ජන භූමියේ ඉන්න අය පිස්සෝ කියලා කියනවා. හැබැයි මේ දේ කී දෙනෙක් පිළිගනීද කියලා කාරණේ කියන්න බෑ. මොකද පෘථග්ජන භූමියේ ඉන්න අයට මේ ධර්මයේ කියන එක ගැඹුරට වටහා ගන්න අවස්ථාවක් නැහැ. ඒ අය මේ කාම ලෝකයේ ආස්වාදය හොයමින් කාමයට ගොදුරු වෙලා මේ කම්සප හොයාගෙන යන පිරිසක්. එතකොට මේ කම්සප හොයාගෙන යන පිරිසට මේ ගැඹුරු ධර්මයේ තුල පිහිටන්න වෙලාවක් නැහැ. ඒ පිහිටන්න වෙලාවක් නැති තැන කොහොමද මේ පෘථග්ජන භූමියේ ඉන්න ඔක්කොම පිස්සෝ කියලා කියන්නේ නේ? යම් විටකද කියයි අපි බුදුන් අඳිනවා, අපි දාන දෙනවා, අපි පොයට සිල් ගන්නවා, අපි කොහොමද පෘථග්ජන භූමියේ ඉන්න පිස්සෝ වෙන්නේ කියලා. එහෙමයි සර්. ඒකයි මම කිව්වේ යම් තැනකදී කල්යාණ පෘථග්ජන භූමියේ ඉන්න අයත් ඉන්නවා. හැබැයි ඊට එහා ගිය පෘථග්ජන භූමියේ අයත් ඉන්නවා. හැබැයි මේ දෙපිරිසම තාම ධර්මය අවබෝධ කරලා නැහැනේ. ඒ ධර්මය අවබෝධ කරලා නැති නිසා තමයි පෘථග්ජනයි කියලා කිව්වේ. එතකොට මේ කාරණා කරුණු කිහිපයක් යටතේ පෙන්නලා දෙන්න පුළුවන්. පෘථග්ජනනාති කේන තේන පෘථග්ජන පුතු කිලේසේ ඥානෙන්ති පෘථග්ජනෝ. ඒ පෙන්නලා දෙන්නේ කෙලෙස් নানা ප්‍රකාරයෙන් උපදවා ගන්න පුද්ගලයාට කියනවා පෘථග්ජනය කියලා. ඒ කියන්නේ කෙලෙස් ධර්ම කායිකව හෝ වේවා, වාචිකව හෝ වේවා, මානසිකව හෝ වේවා, මේ කෙලෙස් ධර්ම උපදින්න වැඩ කරනවා නම් නේ. දැන් අපි ආයතන හයෙන් ආස්වාදය හොයන්න යනවා කියන්නේ ඉබේම කෙලෙස් හට ගන්න ඕනේ උතන නේ. අපි රූපයක් දිහා දකිනකොට උතන කෙලෙස් ධර්ම හටගෙන ඉවරයිනේ. මේ වෙනුවෙන් සමහර විට ඇලිලා, සමහර විට ගැටිලා, සමහර විට ඔයනේ ලෝභය ඇති කරගෙන, සමහර විට ද්වේෂය ඇති කරගෙන, සමහර විට තෘෂ්ණාව ඇති කරගෙන මේ හැම තැනකදීම කෙලෙස් හටගන්නේ. ඔය කෙලෙස් ධර්මය හට ගන්නා වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට කියනවා පෘථග්ජන පුද්ගලෙක් කියලා. ඊළඟ විදියටත් පෙන්නලා දෙනවා පුතු අවිහත සක්කාය දිට්ඨිකාති පෘථග්ජන. ඒ කියන්නේ මේ සක්කාය දිට්ඨිය මමත්වය කියන එක බිනින්ට පෙන්නලා දෙනවා 20 ආකාරයක්. 20 ආකාරයක් කියලා පෙන්නලා දෙන්නේ. ඒ පංචස්කන්ධයට අනුකූලවත් ඒ කාරණේ අපිට දකින්න පුළුවන්. ටිකක් ගැඹුරු කාරණයක්. ඒ ගැන මම මේ වෙලාවේ විග්‍රහ කරන්න යන්නේ නැහැ. නමුත් මෙතෙන්දි මේ ආකාරය ප්‍රහාණය නොකළ පුද්ගලයාට පෙන්නලා දෙනවා මමත්වය සම්පූර්ණයෙන්ම තියෙනවා නම් ඒ මමත්වයේ තියෙන පුද්ගලයා තුළ ඒකාන්තයෙන්ම ඔය කියන පෘථග්ජන භූමියේ ඉන්න පුද්ගලෙක් කියලා. මේ උදාහරණයක් විදිහට පෙන්නලා දෙන තැන. ඒ වගේම ඊළඟට පෙන්නලා දෙනවා පුතු සත්තාරණං මුකුල් ලෝකකාති පෘථග්ජනෝ කියලා. ඒ පෙන්නලා දෙන්නේ එක එක ශාස්ත්‍රෝන් සොයා යන අය ඉන්නවා. සරණාගමනය නොයන අය. ඒ කියන්නේ තෙරුවන් සරණ යන්නේ නැහැ. තෙරුවන් සරණ යන්නේ නැහැ. ඒ පුද්ගලයා උත්සාහ කරනවා මේ ශාස්ත්‍රෝන් වහන්සේ හොඳයි. මේ පුද්ගලයා හොඳයි. අර දෙයියෝ ළඟට ගියොත් හොඳයි. ඒ කියන්නේ අර තියෙන බහුම්වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා බයතජ්ජවා. මේ මිනිස්යාගේ බය දුරු කරගන්න එදිනදා ජීවිතයේ ඇති වෙනවා සමහර විට විභාග ගැන බය, රැකියාව ගැන බය, තමන් කරන කියන දේවල් සාර්ථක වෙන්නේ නැති බය, තමන්ගේ පවුල කැඩී බිඳී යයි කියලා ඇති සැකය, බය. මේ දේවල් දුරු කරගන්නනේ අද බෝධීන් වහන්සේ පතාගෙන ඉන්නේ. චෛත්‍යයට වැඳ ඉන්නේ. කෙනෙක් දානයක් දෙන්නේ නේ. තමන්ගේ අභිවෘද්ධිය උදෙසා, තමන්ගේ අතහැරීම පිණිස අද කීයෙන් කී දෙනාද දන් දෙන්නේ නේ? එතකොට අද දානයක් දෙන්නේ එක්කෝ කවුරු හරි මරණයටපත් වුණොත් විතරයි. එක්කෝ උපන්දිනයක් වෙනුවෙන් කියලා කලාතුරකින් දෙනවා. හැබැයි අපි කල්පනා කරන්නේ මේ මම දන් දෙන්නේ අතහැරීම පිණිසමයි කියලා. එහෙම හිතාගෙන දන් දෙන්නේ කී දෙනෙක්ද? එහෙනම් අපි දකින්න ඕනේ මේ කාරණා මුදුන්පත් රහිත වෙනකොට ඒ රහිත තැන්වලදී ඒ පුද්ගලයා හැම විටම හොයාගෙන යන්නේ මේ ලෞකික ලෝකයේ සැපයමයි. එතකොට ඒ පුද්ගලයා එක එක ශාස්ත්‍රෝන් වහන්සේලා හොයාගෙන යනවා අන්න තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. තෙරුවන් සරණ නොගිය පුද්ගලයාට කියනවා පෘථුජ්ජනය කියලා. දැන් නොඑක් තැන්වල නොඑක් පුද්ගලයන් හොයාගෙන යනවා නම් ඒ පුද්ගලයා මොන වගේ කෙනෙක්ද කියලා තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව දකින්න පුළුවන්. ඒ වගේම ඊළඟ කාරණේ විදියට පෙන්නලා දෙනවා පුතු සබ්බ ගතිහි
අවුට්ඨිතාති පෘතජ්ජනෝ. ඒ කියන්නේ මනුෂ්‍ය ගති, දේව ගති, තිරිසන් ගති, പ്രേත ගති මේවා අතහරින්න කැමති නැහැ. ඒ කියන්නේ දැන් මනුස්ස ගතියක් තියෙනවා නම් මේ මනුස්සෙක් වෙන්න ආයෙත් උප්පත්තිය ලබන්න ආසාවක් තියෙනවා. සමහරව එක මැස්සෙක් ඉන්නවා නම් ওই මැස්ස කැමති ඔය මැස්සෙක් වෙලා ඉන්න ආත්මේ ඉන්නනේ. ඒක සැපයි කියලා ඒ සතා හොයන්නේ. නේ? ඊට පස්සේ പ്രേතෙක් වෙලා ඉද්දි ඒ പ്രേත ලෝකේ හොඳයි කියලා එතෙන්ද හිතනවා. මේ තැන්වලදී ඒ භූමිය වලට අනුකූලව දෙවිය ලෝකේ ඉන්න කෙනාට දෙවි කෙනෙක් වෙලා ඉන්න එක හොඳයි කියලා. මේවා අතාරින්න කැමති නැතුව ඉන්නවා නම් ආන් ඒ පුද්ගලයාටත් පෘතජ්ජනය කියලා කියනවා. දැන් හිතෙන්න පුළුවන් මේ මනුස්ස ලෝකයක් අතහරින්න කියන්නේ ඇයි කියලා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ උතුම් නිර්වාණය කියලා. ආන් ඒ මාර්ගයේ යනකොට තමයි මේ පුද්ගලයාට මමත්වයේ අතහැරෙන්නේ. මමත්වයේ අතහැරන තැනදී මගේ කියන දෙයක් ඒ පුද්ගලයාට එකතු වෙන්නේ නැහැ. මගේ අම්මා, මගේ තාත්තා, මගේ ස්වාමියා, මගේ දරුවෝ ඥාති කියලා ඒ බැඳීම් නැහැ. එතන සංඥා ටිකක් තියෙනවා. හැබැයි සංඥා වලට අනුකූලව ඒ අප උපස්ථාන කටයුතු ඒ සියල්ලම කරනවා. හැබැයි ඒ පුද්ගලයා දකිනවා ධර්මයක් මොකක්ද? මේ ලෝකෝත්තර මාර්ග දර්ශනය තුල හිත පිහිටවාගෙන ඒ පුද්ගලයා මේ පෘථග්ජන භූමියෙන් මගහැරෙන්නේ කොයි ආකාරයෙන්ද ඒ තැනට වැඩ කරගන්න. එහෙනම් මේ ආකාරයත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ ගමනින් මිදෙන්න ඕන නිසා. ඊළඟ පෙන්වලා දෙනවා පුතු නානා ඕගේහි උයන් හත්තිතේ පුතජන. ඒ පෙන්වලා දෙන්නේ කාමෝග, භවෝග, ditthiyෝග, අවිද්‍යාවෝග කියන මේ සතර සැඩපහරෙන් ගැලවෙන්න කැමති නැහැ. කාමෝගයෙන් ගැලවෙන්න කැමති නැහැ සමහරු. කොච්චර සැප ලැබුණත් ඒ පුද්ගලයාට මදි. මේ කම්සප හොයාගෙන යන කෙනාගේ ඒකයි තියෙන්නේ. කොච්චර කම්සප ලැබුණත් ආයෙ මදි. තව ඕනි. මේකෙන් ගැලවෙන්න හිතෙන්නෙම නැහැ. භවයට ආසා කරන කෙනාට තව භවයක් ඕනමයි කියලාමයි හිතෙන්නේ. දෘෂ්ටිගතව යන පුද්ගලයාට ඒ දෘෂ්ටි වලින් කවදාවත් මෙතෙන්ද හිතෙන්නේ නැති අය ඉන්නවා. අවිද්‍යාව තුළ ඉන්න පුද්ගලයාට මම කරන දේමයි හරි. අවිද්‍යාව තුළ ඉන්නවා කියලා තේරෙන්නේ නැහැ. ඒ තුළ දැනගත්තත් ඒ පුද්ගලයා මිදෙන්න කැමතිත් නැහැ. දැන් අද ඒකනේ ගොඩාක් දෙනා බණ අහනවා. හැබැයි බණ අහන සියලු දෙනාම මේ ධර්මයේ රකින්නවද? නැහැ. මොකද අර අවිද්‍යාවෙන් ගැලවෙන්න කැමති නැහැ. මොකද හොයන්නෙම ආස්වාදය හොයලා ඊට පස්සේ ආදීනව දකින්න උත්සාහ කරන්නේ. හැබැයි මේ පුද්ගලයා එතෙන්දි පරක්කු වැඩි. ඒ පුද්ගලයා අයිති වෙන්නේ මේ පෘථග්ජන භූමියටමයි. එහෙනම් මේ ලෝකේ වැඩි හරියක් ඉන්නේ අපිට දකින්න ලැබෙන්නේ මේ පෘථග්ජන භූමියේ. අවසාන කාරණේ විදිහට පෙන්ලා දෙනවා පොතු පංචහි නීවරණේහි පටික්කුච්චතානි පෘථග්ජන. පංච නීවරණ ධර්මතාවයන් තුළ ගැලවෙන්න කැමති නැති පුද්ගලයාට කියනවා පෘථග්ජනයා කියලා. ඒ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ආසාව තමා තුළ ඇතිවෙන තරහ, ඒ කම්මැලිකම, අලසකම, හිතේ දුවන ගතිය, ඊට පස්සේ සැකේ ආදී වශයෙන් ගන්නකොට මේ කරුණු කාරණා අයින් කරගන්න කැමති නැහැ. ඇයි? ඒකට හේතුව තමයි ආස්වාදය හොයන්න යනවා. ආස්වාදය හොයන්න යනකොට ඒ පුද්ගලයා උත්සාහ කරන්නේ ආස්වාදෙම එකතු කරගන්න. හැබැයි කවදාවත් ආස්වාදය හොයන කෙනා ආස්වාදය නතර කරගන්න උත්සාහ කරන්නෙම නැහැ. මොකද ජමිල් මහත්මයා කෙනෙක් හිතන්නකෝ කෙනෙක් එක්ක විවාහ වෙන්න පස්සෙන් යනවා කියලා. හැබැයි ඕක අල්ලගත්ත දවසේ ඉඳලා අතාරින්නෙම නැහැ නේ. තව කෙනෙක් බැල්ම දැම්මත් ඉවරයි. මොකද වෙන්නේ? එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. නේ ඊට පස්සේ ওই විදිහමයි අල්ලගත්ත දේ අතහරින්න කැමති නැහැ. ඒ ගැන ඊට පස්සේ සැකෙන් බල ඉන්නේ මේක කවුරු හරි දැහැ ගන්නවත් දඟලයිද දන්නේ නැහැ. මේක තමයි මේ පෘථග්ජන භූමියේ තියෙන්නේ. ඒක නිසාම තමයි පෙන්වලා දුන්නේ සබ්බේ පෘථග්ජනා උම්මත්තකා කියලා. මේ කරුණු කාරණා ගැනත් අභිධර්ම පිටකයේ තුල අපිට දකින්න තියෙනවා. ඒ ධර්මයේ තුල හැසිරෙන්න අපි උත්සාහ කරන්න ඕනේ මේ පෘථග්ජන භූමියෙන් මිදෙන්න. එහෙනම් මේ පෘථග්ජන භූමිය කියලා මේ කාරණා පෙන්වලා දෙනකොට පෘථග්ජන භූමියෙන් මිදෙන කාරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ ආර්ය ශ්‍රාවකයා කියලා. ඒ කියන්නේ කතමෝච පුද්ගලෝ අරියෝ අට්ඨාරි පුද්ගලෝ අරියා අවශේෂෝ පුද්ගලා අනරියා කියන කාරණය. මේක අභිධර්ම පිටකයේ පුද්ගල ප්‍රඥප්තිය තමයි මේක සඳහන් වෙන්නේ.
ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන ආර්ය මාර්ගයේ ඉන්න අෂ්ටාර්ය පුද්ගලයෝ. ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ග, සෝතාපට්ටි ඵල, සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරිහත් මාර්ග, අරිහත් ඵල කියන මේ අෂ්ටාර්ය පුද්ගලයෙක් ඉන්නා නම් ඒ පුද්ගලයා තමයි ආර්ය මාර්ගයේ ගමන් යන පුද්ගලයා කියන්නේ. එහෙනම් අපි හැම විටම උත්සාහ කරන්න ඕනේ ආර්ය මාර්ගයේ යන ගමන පුද්ගලයෙක් බවට පත් වෙන්න. මොකද ඒ පුද්ගලයාට තමයි පුළුවන් වෙන්නේ නිවන කියන තැනට ළඟා වෙන්න. මේ ලෝකේ මේ සංසාර ගමනේ බියකරු භවයෙන් නිදහස් වෙන්න. ওই කාරණේ තමයි අපි දකින්න වෙන්නේ. මේ ගැඹුරු කාරණා ටිකක් චමිල් මහත්මයා ටිකක් කෙටි කරලා පෙන්නලා දුන්නේ මේ ලෝකයේ තියෙන බියකරු භවය. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ සියලුම දේවල් කරුණු කාරණා කියනවා ධර්මයට අනුව. සියලු දේවල් එහෙම සිද්ධ වෙද්දී බණ, භවය, නිවන මඟ. රාග භව, දේශ භව, මෝහ භව මේ සියල්ලම නිවාගෙන යන ගමනේදී බණ නිරන්තරයෙන්ම අසන්න. ඔබේ ජීවිතය සාර්ථක කරන, සැපවත් කරන බණපදයේ කොයි මොහොතක හෝ ඇසෙන්න පුළුවන්. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ හැමදාමත් ජීවිතය සාර්ථක කරගන්න භාවනාව පිළිබඳව කියා දෙනවා. ඉතින් උන්වහන්සේ අදත් සැදී පැහැදී සිටිනවා එදා නවත්වපු තැන ඉඳගෙන ඔබව දැනුවත් කරන්න මේ භාවනාව පිළිබඳව. තරසන්නයි හෘදේ තීනිවි නරඹන පින්නතුනි අද භාවනාව තුළින් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ යම් පුද්ගලයෙකුට සමත විදර්ශනා ප්‍රඥාව තුළ හැසිරෙන පුද්ගලයෙකුට ඒ අද ගත්තා වූ මාතෘකාවට අනුකූලව සාමාන්‍යයෙන් පෘථග්ජන භූමියෙන් මිදෙන්න එහෙම නැත්නම් මේ සංසාර රෝගේ කාමෝග භවෝග ditthiyෝග අවිද්‍යාව කියන මේ සතර සැඩපහරින් ගැලවෙන්නට පුළුවන්. ඒ වගේම කාමයේ ආදීනව දකින්න පුළුවන් ක්‍රමවේදයක් තමයි අද පෙන්වලා දෙන්න යන්නේ. ඒක තමයි මරණානුස්සතිය වඩන ආකාරය පිළිබඳව. ඇත්තටම ඔබ මරණානුස්සතිය වඩන කෙනෙක්ද? ඔබට පුළුවන් ද මරණානුස්සතිය වඩන්න? ඔබ කැමතිද මරණානුස්සතිය වඩන්න? අද කාලේ තරුණ අය නම් මම තව ටිකකින් මැරේවි කියලා කිව්වොත් අනිත් එක්කෙනා කියන්නේ ඔහොම කියන්න එපා. එහෙම කියන්නවත් එපා, හිතන්නවත් එපා. ඇයි? මරණයටපත් වෙනවා කියලා දැනගෙන හැබැයි දැනගත්තට මැරෙන්නේ නැති මිනිස්සු වගේ ජීවත් වෙන්නේ. හිතන්න ඔබේ මරණය, මගේ මරණය කොයි මොහොතේ කොතනද වෙයිද කියලා. මම මෙතන බණ ටික ධර්මයේ දේශනා කරමින් ඉද්දි මම අපවත් වෙන්න පුළුවන්. මම මෙතනින් එළියට බහිනකොට අපවත් වෙන්න පුළුවන්. මම විහාරස්ථානයට ගොඩ වෙනකොට මරණයටපත් වෙන්න පුළුවන්. එහෙනම් මේ මරණය කියන ඕන කෙනෙකුට පොදුයි. ඔබ ආහාර ටික ගත්තී ඔබ බත් ටික රසවත් කර කර ආසාවෙන් මේ ගිලින්නේ. ගිලින බත් ටික උකුරට යනකොට ඕක හිර වෙලා මැරෙන්න පුළුවන්. ඔබේ හුස්ම ටික ගන්න බැරුව හිර වෙලා දඟලලා මැරෙන්න පුළුවන්. අද කාලේ බලනකොට පාරේ අනතුරු වෙලා අනන්ත අපරිමාණ මැරෙනවා. මේ වසංගත රෝගී තත්ත්වයට වඩා ලංකාවේ බැලුවොත් කොච්චර මැරෙනවද මිනිස්සු? එතකොට මේ මරණය සමහරව කෝච්චි වලට හැප්පිලා, සමහරව වාහන වලට හැප්පිලා, කුඩු පට්ටම් වෙලා, කෑලි තැන් වල විසිරලා ගිහිල්ලා මරණයටපත් වෙනවා. මේ මරණයටපත් වෙන්නේ ඔබ ලෝභයෙන් ඉවත් වෙලාද? මේ ඔබ මරණයටපත් වෙන්නේ ඔබ ද්වේෂයෙන් අයින් වෙලාද? ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මාන්නයෙන් අයින් වෙලාද? ඔබ කියපු බොරු ටික නවත්තලාද? ඔබ කරපු හොරකම් ටික නවත්තලාද? අතහැරලා දාලාද? ඔබ කරපු ප්‍රාණඝාතයන් ටික අතහැරලාද? ඔබ විසින් කරගත්තා වූ කාමයේ වර්ධවා ඇසිරීම සිතුවිල්ලෙන් පවා කරගත්ත ටික අතහැරලාද? ඔබ බොරුවෙන් වංචාවෙන් මිදිලාද ඔබ මේ මරණයටපත් වෙන්නේ? ඔබ මේ ලෝකයේ ආස්වාදය හොයමින් සැපයයි කියලා හිතාගෙන සේරම හිතපු ටික ඔබ දාලා මේ ටික යනකොට ඔබ එකතු කරගත්ත කර්ම ටිකක් ප්‍රාණඝාතය කරලා, හොරකම් කරලා, කාමයේ වර්ධව හැසිරලා, බොරු කියලා, මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරලා, එක්කෙනෙක් නෑර එක වචනයකින්, එක සිතුවිල්ලකින්, එක මොහොතකදී ඔබ කරගත්ත පව අනන්ත අපරිමාණ සමහර විට නිරේ වැටිලා ඉඳ හේතු වෙන කාරණා වෙන්න පුළුවන්. තිරිසන් යෝනියක ආයේ උපත පහළ වෙන්න ඔබට හේතු වෙන්න පුළුවන්. ඔබට කල්යාණ මිත්‍රයන් ලැබෙනවද, පාප මිත්‍රයන් ලැබෙනවද කියන හේතුව ඔබ දන්නේ නැතුව ඔබට ඒ තැනට හේතු වෙන ඔබ කරගත්තා වූ කර්මය. ඔබ හිතන්න
ඔබේ මරණය එන්නේ ඔබ ඔය කරපු තේරමත් එක්ක. ඔබේ චුතිසිතට නැගුණොත් ඔබ කරපු මහා ආනන්තරී පාප කර්මයක්, ඔබ කරගත්ත මහා පාප කර්මයක් ඔබට සිහිපත් වුණොත් මරණ මොහොතේදී ඔබ හැප්පෙන වෙලාවකදී ඔබට සකස් වෙන අවසාන සිතුවිල්ල තුළ ඔබ කල්පනා කරන්න ඔබ යන්නේ ඒකාන්තයෙන් නිරේ, එක්ක සතර අපායේ, තිරිසන් പ്രേත අසුර නිරේ කියන මේ හතරෙන් එකකට. ඔබ කැමති දේ තැනට යන්න. මේ මරණය සුන්දරයි කියලා සමහරු එල්ලිලා මැරෙනවා. සමහරු කෝච්චියට බෙල්ල තියලා මැරෙනවා. ඒ තරම් ආදීනවයක් තව මිනිස්සෙක් දකින්නේ නැහැ. ඔබ කොච්චර හිතුවත් ඒක ලේසි මරණය කියලා නැහැ. මොකද ඔය කෝච්චිය බෙල්ල ළඟට එනකොට ඇති වෙන බිය කියලා නිම කරන්න බෑ. ඒ බිය ඇති වෙනකොට ජීවත් වෙන්න ආසාව ඇති වෙනවා. ජීවත් වෙන්න ආසාව ඇති වෙනකොට පරක්කු වැඩි. කෝච්චිය ඇවිල්ලා තමන්ගේ බෙල්ල යට කරගෙන යද්දී ගියොත් එල්ලිලා මැරෙනකොට ලනුව හිර වෙනකොට ජීවිතේ ජීවත් වෙන්න ඕන කියලා ආසාව ඇති වෙනකොට ඔබ මරණයට පැත්තලා ඉවර වෙන්න ඕනමන්න තමන්ගේ හුස්ම ටික යන්න හේතු වෙනවා. ඔබ කරගත්ත මහා පාප කර්මේ ඔබ උපදින හොඳ ආත්මයක හෝ වේවා ආපහු නැවත ඔබ මැරෙන්නේ ওই විදිහටමයි එක්ක. සමහර විටකදී ඔබ තිරිසනෙක් වෙලා ඉපදුනත් ආපහු අර විදිහට මොක්කට හරි යට වෙලා හරි මැරෙනවා. ඔබ ජීවිතේ තමාව දකින්න. ඒකයි මේ මරණ සතිය වඩන්න කියන්නේ. තමාගේ මරණය දකින්න. මම මරණයටපත් වෙනවා. මේ මොහොතේදී මරණයටපත් වෙනවා. අතීතේ මැරිලා ඉවරයි. පොන්චි කාලේ මැරිලා ඉවරයි. මගේ තරුණ කාලේ මැරිලා ඉවරයි. දැන් මොහොතකට කලින් හිටපු පුද්ගලයා මැරිලා ඉවරයි. ආයේ ඒ පුද්ගලයාව ගන්න බෑ. මරණයටපත් වුණා නම් මේ සම්මුති ලෝකේ කවදා හරි මැරෙන තාක්කල් මේ කර්ම රැස් කරන එක අපි නතර කරේ නැත්නම් අපි මේ භවයේ ඉදිරියට ගමන් කරනවා. ඒක නිසා ඔබ දකින්න මරණ සතිය වඩන්න. ඒ කොයි ආකාරයෙන්ද මේ ඇස මරණයටපත් වෙනවා කියලා දකින්න. කන මරණයටපත් වෙනවා, නාසය මරණයටපත් වෙනවා, දිව, ශරීරය, මනස ආයතන හයම මරණයටපත් වෙනවා. එහෙනම් මේ ආයතන හය මියදෙන මොහොතක් පාසා අපි මේ හයෙන් ගන්නා අරමුණු හැම විටකදීම ආස්වාද ජනක වුණොත් එහෙම ඒ මරණයට හේතු වෙන්නේ ආස්වාදය හොයන්න කියලා සමහර විට ඒ සකස් වෙනා සිතුවිල්ලත් මුල් කරගෙන ප්‍රතිසන්දියක් ලබනවා. ඔබ එහෙම පුද්ගලයෙක් බවට නොවි ඔබ මරණය දකින්න. එවිට ඔබේ ආයතන හය තුළින් ඔබට ආස්වාදය හොයන්න කාමයේ තුල ආස්වාදය දකින්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා ධර්මය දකින්න පුද්ගලයෙක් නිසා. යථාර්ථය දකින්න උත්සාහ කරන පුද්ගලයෙක් නිසා. එහෙනම් මේ මරණය කියන එක තමාව දකින්න. කවදාවත් මේ මරණය වඩනකොට ඔබ නොකල යුත්තක් තමයි ඔබේ හතුරගේ මරණය බලන්න එපා. ඒ කියන්නේ ඔබේ හතුරෙක් ඉන්නවා නම් ඔබ කැමතිනේ ඔය හතුරා මැරෙනවට. ඕක මැරියන් කියලා කියයි එහෙම වුණොත්. එහෙම වුණොත් එතන මරණ සතියක් වැඩෙන්නේ නැහැ. ඔබේ මරණයයි ඔබ දකින්න ඕනේ. තමන්ගේ මරණය තමන් දකිනවා කියන්නේ මේ මොහොතේ හිටියා තව ටිකකින් මරණයටපත් වෙන්න පුළුවන් කියන කාරණය දකිනකොට ඒ පුද්ගලයාට ඒ තැනදී දකින්න පුළුවන් කාරණය තමයි ලෝභ කරන්න, වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න, ප්‍රාණඝාතය හොරකම් කරන්න යන්නේ නැහැ. මගේ මරණය වගේමයි අනිත් පුද්ගලයාගේ මරණයත්. එහෙනම් මරණය දකිනවා නම් අනිත් පුද්ගලයා මැරෙනකොට කවදාවත් දුක් වෙන්න, අඬන්න, කෑකෝ ගහන්න යන්නේ නැහැ. ඇයි? අපි දන්නවා මැරෙනවා කියලා. හැබැයි දැනගත්තට අර මගේ කියලා ලං කරගෙන තියෙන මැරෙන දේවල් ටික, නැති වෙන දේවල් ටික, ඒවා අල්ලගත්ත තැනදී ඔබට දැනෙන්නේ දුකක්. අන්න එතෙන්දි කෑ ගහනවා මගේ අම්මා මැරුණා, තාත්තා මරණයටපත් වුණා, ස්වාමියා දරුවෝ ටික මැරුණා. ගෙවල් දොරවල් නැති වුණා, මගේ මිල මුදල් නැති වුණා, යාන වාහන නැති වුණා. මේ විදියට ආස්වාදේ හොයන්න යන තැනදී මරණ සතිය වඩන්නේ නැති පුද්ගලයා දුක් වෙනවා ඒකාන්තයෙන්ම. ඇයි මරණයටපත් වෙනවා කියලා දැනගත්තට නොමරන මිනිස්සු වගේ ජීවත් වෙන හින්දා. ඔබ කවදාවත් නොමරන මිනිස්සෙක් බවට පත් වෙලා ජීවත් වෙන්න එපා. මරණය මෙනෙහි කරන්න. මරණය මෙනෙහි කරන කෙනාට මේ සසරේ බියකරු බව දැනෙන්න ගන්නවා. මොකද කොයි වෙලේ මේ හුස්ම ටික යන්න අවස්ථාව හැදෙයිද දන්නේ. අද හැමෝම වයසට ගිහිල්ලා මැරෙන්නේ නැහැ. පුංචි කාලේ, තරුණ කාලේ මියදෙනවා. කොයි වෙලේද කියලා කියන්න බෑ. ඒක නිසා පින්වත් ඔබ උත්සාහ කරන්න අද මේ කියලා දුන්න මේ මරණ සතිය ආයතන 6 තුලම තමන් ප්‍රගුණ කරන්න.
මේ සතියක් ඔබ කරලා බලන්න මේ හැමදාම මේ මරණ සතිය තමා තුළ දකින්න තමාගේ මරණය ඔබට කොච්චර මේ සසරේ බියකරු බව දැනෙන්න ගනීවිද? ඒ බියකරු බව දැනෙන්න ගන්නකොට ඔබට කොච්චරනම් මේ බියකරු බවෙන් මිදිලා මේ සසරෙන් ගෙලවර කරගන්න ඔබට හිතේවිද? ඔබට මේ දුකෙන් කොච්චර නිදහස් වෙන්න හිතේවිද? මේ භයානක ගමනක සැඩ පහරකට අහු වෙලා මේ සැඩ පහරෙන් ගැලවිලා මම යන්න ඕනේ. මේ ගැලවිලා ගියේ නැත්තම් මම තවත් ආපහු ඉපදිලා මේ අනන්ත සංසාරේ සැරිසරන්න වෙනවා. මේ ලෝකතලයේ බුදවරු අනන්ත අපරිමාණ පහළ වෙලා තියෙනවා. හැබැයි මේ බුදවරු එක්කෙනෙක් හරි අපිට හරියට මුණ ගැහුණා නම් අපි මෙච්චර කල් මේ සංසාරේ ඉන්නේ නැහැ. සමහර විට බුදවරු මුණ ගැහිලා අපි ඒ කියලා දීපු දේවල් අපි කරේ නැතුව ඉඳී. ඒක නිසා අපි තාමත් සංසාරේ. හැබැයි ඔබ මේ ඉපදිලා ඉන්නේ මේ උතුම් බුද්ධ කාලයක, බුද්ධෝත්පාද කාලයක. මේ ආත්මයේදී මේ ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් පින්නතුනේ අපිට ආයේ කවදාවත් නොලබෙන්න පුළුවන් මේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක්. ඒක නිසා උපරිම වෙහෙස ගන්න මේ කාම ලෝකයේ කාම රතයේ ඇවිදින පුද්ගලයෙක් නොවි කාම රතයෙන් ගැලවිලා මේ කාම සොය හොයා දඟලන්නේ නැතුව ඒ තැනින් මිදෙන්න. ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න මේ බියකරු සංසාර ගමනේ දකින්න තියෙන මේ සංසාර රෝගයෙන් ගැලවිලා උතුම් ධර්මාවබෝධය ඇති කරගෙන උතුම් නිවනින් සැනසීම ලබන්නට ඔබ මේ භාවනා කර්මස්ථානයක් විදියට වඩමින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න. ගැටලු තියෙනවා නම් ඒ ගැටලු දේශනා කරන්නා වූ ස්වාමින් වහන්සේගෙන්ම අහලා දැනගන්න ඕන. මොකද ඒ ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව සඳහා පිළිතුරු තියෙන්නේ ඒ ස්වාමින් වහන්සේ ළඟමයි. ඒ නිසා වෙන ස්වාමින් වහන්සේ නමකගෙන් ඒ බව ඇහුවට සමහර විටකදී ඒ දේ ගැන දන්නේ නැතු වෙන්න පුළුවන්. සමහර විට මේ යම් තැන්වලදී ගැටෙන්න පුළුවන්. ඒ ගැටෙන තැන් ඔබේ निराකරණය කරගන්න නම් අනිවාර්යෙන්ම අවමතලා ඒ Tamanට ඇතිවෙනා වූ ගැටල විසඳාගෙන ඒ මාර්ගයේ හරියට අවබෝධ කරගෙන ගමන් කරන්නට උත්සාහ කරන්න. හොඳයි පින්වත් සියලු දෙනාටම තුන් තෙරුවන් සරණයි. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ වෙනදා වගේම ජීවිතය සාර්ථක කරගෙන භාවනාව ගැන බොහෝ කරුණු කියලා දුන්නා. ඉතින් අද අපි මාතෘකාව සම්බන්ධවත් බොහොම කරුණු කාරණා කියලා දුන්නා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින් වෙනදා වගේම අපිව දැනුවත් කරාට අපේ සමාජය සාර්ථකව දහමින් අස්සදුර. ඉතින් කාල වේලාව ඉක්මවා යනවා. ඔබට කරුණක් තිබුණා නම් දැනගන්න දුරකථන අංකය විවෘතයි නිරන්තරයෙන්ම 077 331 39 60. නැත්නම් ලිපිනේ තිබෙනවා හරියට ප්‍රධාන කාර්යාලය අබේසේකර ලිබඩු මාලිගය උඩුමහල ලබතුව ගාල. විශ්වයේ සත්‍ය සොයන්න. දුකේ නැවතුම සොයන්න. සංසාරේ නිමාව සොයන්න. මේ සෑම විටම ඔබට බුදුදහම මුණ ගැසෙවි විශිෂ්ට පිළිතුරු සමගින් ඔබ සැමට තෙරුවන් සරණයි.